නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල්බර මේ මොහොතේදීම නිවන අත්දැකීමින් මේ මොහොතේදීම නිවන අත්විඳිමින් ධම්මානුධම්ම ප්‍රතිපදාව තුළ තමන්ගේ ජීවිතය ගත කිරීමට වෙරදරන්නා වූ සතර සතිපට්ඨානයට බැස ගැනීමට සතර සතිපට්ඨානය තුළ ජීවත් වීමට කුසල් පාල වුණා වූ ලෝකවාසී සියලු පින්නතුනි නංගන්න පුංචි දරුවා උඩබැලිය අතට ඉන්නකොට උඩබැලිය අතට ඉඳලා මේ මුණින් අතට හැරිලා මේ බඩ ගාලා දන ගාලා නැකිලින්න පටන් ගන්නකොට අම්මා 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 කියලා 100 වාරයක් 200 වාරයක් 500 වාරයක් 1000 වාරයක් අම්මා අම්මා පුතේ මේ අම්මා පුතේ මේ පුතාගේ අම්මා ඔව් මේ පුතාගේ අම්මා පුතේ මේ අම්මා පුතේ මේ අම්මා අන්න දැන් කියනවා මොකද්ද පින්නතුනි දෙකක් කියනවා හැබැයි එකයි කියන වගේ පෙන්වන්නේ එක වුණාට දෙකක් කියනවා මොනවද දෙක පුතේ 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 අන්න එකක් මොකද්ද මේ පැනවිල්ල වචනය අන්න අම්මා මොකද්ද මේ දෙවනි පැනවිල්ල අම්මා පුතේ මේ අම්මා අන්න තුන්වෙනි පැනවිල්ල මොකද මේ කියන්නේ මේ පෙන්නනවා මෙන්න මේ අනේ පුතේ මේ අම්මා මේ තමයි පුතාගේ අම්මා තවත් පැනවිල්ලක් ඔන්න පටන් ගන්න තැන ඔන්න ඔය පැනවිල්ලෙන් තමයි පින්නතුනේ මේ ආරම්භ වෙලා ඇවිල්ලා දැන් මේ ආවේ මේක අලුත් බණක් එහෙනම් මොකද්ද මේ මෙන්න මේ පැනවිලි ටික පින්නතුනේ මෙන්න මේ සකස් කරන ආකාරය සංස්කරණය කරන ආකාරය අවිද්‍යා ප්‍රත්‍ය සංස්කාර අවිද්‍යාව නොදැනීම බව නොදැනීම අයෝනිසෝ මනසිකාරය මොකද මානසිකාරයක් තියෙනවා මානසිකාරයක් තියෙන බව දන්නේ නැහැ අවිද්‍යාව තියෙනවා අවිද්‍යාව බව දන්නේ නැහැ ඔන්න ඔක්කොම ටික එකතු කරාම කියනවා සම්මා දිට්ඨිය අන්න දැන් තියෙනවා තවත් පැනවිල්ල මෙන්න තවත් පැනවිල්ල මෙන්න වචී සංස්කාර ඔන්න එනවා තවත් පැනවිල්ලක් මෙන්න මොකක්ද මේ පැනවිල්ල ඔන්න පින්නතුනි මෙන්න පනවන ආකාරය මෙන්න තවත් පැනවිල්ලක් පනවන්නයි දැන් මේ හදන්නේ කවුරු ලව්වාද මේ ශබ්ද වාහිනී යන්ත්‍රය හරහා මේ සඳහා මේ ඇයට දිනේ ලැබිලා තියෙන කවද්ද වර්ෂ 2017 දෙසැම්බර් මාසේ 4 වෙනි වෙලාව උදෑසන 5:15 පමණ වෙලා තියෙනවා. ඔන්න දැන් විනාඩි 10ක් පමණ තිස්සේ පනවල තියෙනවා. මොකද්ද මේ පනවල තියෙන්නේ? මෙන්න මේ අලුත් බණ. එනම් පින්නතුනි මේක මේ මොහොතේ පැනුණා මිසක් මීට පෙර මේ ආපු 118 අවස්ථාවකදී තිබුණා වූ තොරතුරක්ද මේ ආවෙතොත්. මේක මේ මොහොතේ පැනවිල්ලක් කියන එකත්
එහෙනම් පින්නතුනි මෙන්න මේ මොහොතේ මේ ආකාරයටම සංස්කරණය කරන ලද්දක්. මොකක්ද ඒතෝඩ? මානසිකාරය. වචනය මානසිකාරය. ඒ සකස් කිරීම, පිළිවෙල කිරීම. ඒ සංඥාව කියලා කියන්නේ ඔකට. එහෙම නැත්නම් චේතනා කියලා කියන්නේ ඔකට. එහෙම නැත්නම් ඔකට කෙලෙස් කියලා කියන්නේ. එහෙම නැත්නම් තෘෂ්ණාව කියලා කියන්නේ. නැත්නම් අවිද්‍යාව කියලා කියන්නේ. නැත්නම් නීවරණ කියලා කියන්නේ. ඕන නමක් දාගන්න පින්නතුනි. ඕන නමක් දාගන්න. කොයි නම දාගත්තත් ඒ නමේ වටිනාකමක් තියනවාද? ඒ මොහොතට අදාළව ඒ කියවන දේ තේරුම් ගැනීමට වඩා ඉන් එහාට ඒක වටිනාකමක් නැහැ. ඊට පස්සේ ඒක බලන්න පුළුවන් කමක් තියනවාද? බෑ පින්නතුනි. උන්නෝකයි මේ භාවනාවකින් අත්දකින්න ඕනයි කියලා කියන්නේ පින්නතුනි. අන්න භාවනාවකින් අත්දකින්නම් මේ භාවනාව පටන් ගන්නකොටම පින්නතුනි මේකේ මේ දිට්ටි වලින් බැහැර වෙන්න ඕන. හැබැයි දිට්ටි වලින් බැහැර වෙන්න බෑ. භාවනාවත් බාරගන්නේ දිට්ටියක් විදියටයි. මොකද භාවනාවත් පටන් ගන්නේ පෘථග්ජනෙකුයි. භාවනාව පටන් ගන්නේ නෑ රහතුන් වහන්සේ. එහෙනම් භාවනා කළා රහත් වුණාට හැබැයි රහතුන් වහන්සේ නෙමෙයි භාවනාව පටන් ගන්නේ. භාවනාව පටන් ගන්නේ කවුද? පෘථග්ජනයා. පෘථග්ජනයා නම් මේ මම මගේ ආත්මය කියන තණ්හා මාන දිට්ඨි තුන පැත්තකින් තියලා මේක පටන් ගන්නේ නෑ පින්නතුනි. නිසා මේ ලෝකෙ මේ බණ ඇහෙන්නා වූ මොනම එකම පින්නතුගවත් පෞද්ගලික වරදක් අඩුපාඩුවක් නෙමෙයි. මේ තමා ඉන්නා වූ අසූචි වලේ ඉඳගෙන තමයි අසූචි වල සුද්ධ කරන්න පටන් ගන්නෙ. තමාගේ ඇඟේ තිබෙනා වූ කුණු ටික තිබෙද්දි තමයි කුණු සුද්ධ කරන්න පටන් ගන්න පින්නතුනි. කුණු සුද්ධ කරන්න පටන් ගන්න ඇඟේ තිබෙනා වූ කුණු වලින් නම් මේ අය දන්නවා ඇඟේ කුණු තිබෙනා වූ ප්‍රමාණයට සාපේක්ෂව පැහැදිලිව හොඳ උදාහරණයක් පෞගේ දවසවල ගියා. මේ මේසන් මහත්මයා උදේ පාන්දර ඉඳලා හවස් වෙනකම්ම මේ ඇඟේ වැලි ගාගෙන බදාම ගාගෙන සිමෙන්ති ගාගෙන කොන්ක්‍රීට් අනාගෙන ඒවා කලවම් කරගෙන ඒවා මුළු ඇඟේම ගෑවිලා විවිධාකාර දේවල් මේ ඇඟ තුල තියෙනවා. තෙල් තියෙන්න පුළුවන්, තින්ත જાති තියෙන්න පුළුවන්, මේකර් බඩවල දාලා විවිධාකාර දේවල් මුළු ඇඟේ හැමතැනම ගෑවිලා, ඇඳුම් වල ගෑවිලා මේ සියල්ල තිනකොට හවසට හොදන්න පටන් ගන්න වින්නදුනි. මේ සුද්ධ පිරිදිසු වෙච්ච උදේ මේ වැඩේ පටන් ගන්න කලින් හොඳට නාල පිරිසිදුලා ගෙදරින් ආපු මේසන් මහත්තයා නෙමෙයිනි පින්නදුනි. හවසට වැඩේ ඉවරනට ඉන්නේ. එහෙනම් මෙන්න මේ පුංචියට ඉපදිලා මේ කිසිම කෙලෙසයක් නැතුව උඩුපැලියන් අතර බලාගෙන හිටපු පොඩි එකා මේ බණ අහන්න පටන් ගන්නකොට වෙනුනි අවම වශයෙන් අවුරුදු 6ක් 7ක්වත් වෙලා එතකොට මොනතරම් ගොඩක් මේ වගේ මේ කුණු දූවිලි ඇඟේ ගෑවිලා තියනවද? කෙලස් ඇඟේ ගෑවිලා තියනවද? ඇඟ පුරා පිරලා තියනවද? අර මේසන් මහත්තයාගේ ඇඟේ පුරවලා මේ දූවිලි, මේ වැලි, සිමෙන්ති, බදාමයි ගෑවිලා තියනවා වගේ මෙන්න මේ දැන් බණ අහන්නේ නැහැ නම් සාමාන්‍යයෙන් දැක්කොත් නම් අවුරුදු 60කට 70කට 80ට වඩා අඩු අය ඉන්නේ එක්කෙනෙක් දෙන්නේ කලාතුරකින් පිනුදුනේ. එහෙනම් බණ අහන්න පටන් ගන්නෙම මේ අය මේ වගේ බණ අහන්න පටන් ගන්නෙම මේ මැරෙන්න දවස් දෙකක් තියාගෙන පිනුදුනේ. ඒ තරම් කාලයක් එකතු කරපු මේ අසුචි ගොඩ එකතු කරපු මේ මම මගේ ආත්මය කියන මේ ගෙවල් දොරවල් බදාගෙන මේ සියලු දේවල් ටික පින්නතුනි සම්පූර්ණයෙන්ම තමන්ගේ තුල තියාගෙනනි බණ අහන්න පටන් ගන්නෙම බණ අහන්න එන්නෙම භාවනා කරන්න අහන්නෙම පින්නතුනි. එහෙනම් ඒ තැනත්ත භාවනාව පටන් ගන්නෙ ඒ ටික සුද්ධ කළාද, පවිත්‍ර කළාද, පිරිසිදු කළාද, ඉවත් කළාද? එහෙම නැත්නම් අර මේසන් මහත්මයා හවසට නාන්න පටන් ගන්නෙ ඇඟේ වැලි නැතුවද, ඇඟේ බදාම නැතුවද, ඇඟේ ගෑවිච්ච තීන්ද ටික නැතුවද? නෑනේ සියල්ල එක්කනේ නාන්න පටන් ගන්නෙ. එනම නානකොට මුලින්ම මේ වැලි ටික පිය දාන්නද, එහෙම නැත්නම් වැලි ටික එහෙම දෙද්දි මේකට අරගෙන පොල්ලෙල්ලක් උලන්න පටන් ගත්තොත් ඇඟ මොකද වෙන්නේ? මේ බදාම ඇඟේ පුරවල තිනලාදී පොල්ලෙල්ලක් අරගෙන මේක සුද්ධ කරන්න ඕන, මේකේ සබන් ගන්න ඕන කියලා ගෑවුතින් පින්නතුනි මොකද වෙන්නේ? ඇඟ පිරිසිදු වෙනවද නැත්නම් ඇඟේ ලේ ගලන පටන් ගන්නීද? ඇඟ හීරලා ගිල්ලා, ඇඟ තුවාල වෙලා, ඇඟ බෙහෙත් දාන මට්ටමකටපත් වේද පින්නතුනි? නම් දැනගන්න එපායි තමන් ඉන්නේ මේ බදාම ගොඩක් එක්ක, තමන් ඉන්නේ වැලි ගොඩක් එක්ක, තමන් ඉන්නේ සිමෙන්ති ගොඩක් එක්ක, තමන් ඉන්නේ තීන්ත ගොඩක් එක්ක කියලා. එහෙනම් ක්‍රමානුකූලව අතේ තීන්ත ගෑවිලා තියෙනවා නම් තැනින් තැන
ඒ තීන්ත ටික පින්නතුනි එකපාරටම සබන් කෑල්ලක් දාලා උලන්න පටන් ගත්තොත් වතුර ටිකක් දාලා උලන්න පටන් ගත්තොත් ඉලෙනවද යනවද නැහැ. එහෙම වුණොත් ඊට පස්සේ මේක යවන්න පුළුවන්ද? ඒත් බෑ. එහෙනම් මුලින් මොකද කරන්න ඕන? තීන්ත ටිකක් තියනවා නම් ඒ ටික යවා ගන්න ඕන උඩින් තෙල් ටිකක් දාලා. ලාම්පු තෙල් ටිකක් දාලා එහෙම නැත්නම් ටිනර් ටිකක් හරි ටර්පන්ටයින් හරි මොනවා හරි දාලා ඒක ටික සුද්ධ කරගන්න ඕන. සුද්ධ කරලා ඉවර වෙලා ඒකට වතුර ටිකක් දාන්න. වතුර ටික දාලා වතුර ටිකෙන් ඒ තෙල් ටික ගතියවලා ඊට පස්සේ ඒකේ සබන් ගන්න. වතුර ගාවට අලියන්නේ නැහැ. ඒකේ සබන් අල්ලන්නේ නැහැ මේ තෙල් තිද්දි. අන්නේ විදියට මේ පෘථග්ජන මට්ටමේ ඉන්නා වූ මේ බණ ඇහෙන පින්නතුණුත් තමන්ගේ තිබෙන්නා වූ පුදුමාකාර කෙලෙස් කන්දක් එක්කනේ පින්නතුණු මේ ගමන යන පටන් ගන්න. එහෙනම් කෙලෙස් කන්දක් එක්ක යන මේ ගමන යන පටන් අරගෙන කෙලෙස් කන්දත් එක්ක ඉඳගෙන දවසේ පළවෙනි දවසේම වාඩි වෙලා මම පැයක් භාවනා කරනවා කියලා වාඩි වෙලා ඉඳලා නැකිලා ඕ මම උඩ ගියා පහළ වුණා මාව දැක්කා පා වුණා මම ආස වගේ දැක්කා වලාකුළු වගේ ඉන්නවා දැක්කා කියලා කියන කතන්දර පිළිගන්න කියලා අනිත් පැත්තෙන් ආයි නැකිලා කියන්නේ ඊට පස්සේ. උන්නෝකන විදිහේ පෘථග්ජන ලෝකේ භාවනාව පටලවාගෙන ඉන්න ප්‍රමාණය. නිසා මේ භාවනා කරන දැන් වල භාවනා මධ්‍යස්ථාන වල භාවනා කරන ස්වාමීන් වහන්සේලා කියන්නේ කාලය වෙන් කළා පැයක් අප භාවනා කරන්න කියලා මේ කාලසටහනක් හදාගෙන ඇවිල්ලා ඒ කාලසටහන අනුගත කළා මෙන්න මේ පැයකට වඩා අඩු වෙනම් භාවනා කළා මදි පැයක් අඩුම වශයෙන් භාවනා කරන්න ඕන සක්මන් කරනවා නම් වැලි සක්මනක් තියෙන්න ඕන ඒ සක්මනේ අඩුම වශයෙන් විනාඩි 45ක් ගියාට පස්සේ තමයි මේ පොළවේ වැලි ගෑවෙන බව දැනගෙන මේ මොලේ සුද්ධ වෙලා ඇතුලේ තියෙන දේවල් කියලා එක එක දේවල් මේ ස්වාමීන් වහන්සේලා කියන්නේ පින්නේ. ඊනම් මේ පින්නතුන් මේක කරලා බලනකොට මේ ඇයට තීරෙන්න ඕනේ නම් එක දවසේ පළමුවෙනි දවසේම මම පැයක් වාඩි වෙලා ඉඳීම පර්යංකයක පුළුවන්ද මට මේ තිබෙනා වූ කෙලෙස් කන්ද තුල මේක එහෙමේ විසිරෙන විසිරිල් මේ වෙනස් වෙන වෙනස්විල්ලට අනුගත වෙලා මේකේ මොනවාරි අවබෝධ කරගන්න එක පාරටම පුළුවන් වේවි කියලා Tamanට තේරෙන්න එපා පින්නතුනි Tamanටම දල වශයෙන් අඩු වශයෙන් භාවනාවට වාඩි වෙලා නොහිට මේ වාඩි වෙලා නැතුව හොඳ සැප පහසු විදිහට පුටුවල වාඩි වෙලා එයා කන්ඩිෂන් කාමරවල ඉඳගෙන මේ ඉන්න අයට මේ හිටපු අයට නිවාසවල බිම කවදාවත් වාඩි වෙලා නැති කෙනෙකුට එක පාරටම පැයක් වාඩි වෙලා ඉන්නවා කියන එක පුංචි වැඩක් නෙවෙයි පින්නතුනි. ඒකට හුරු වෙන කොච්චර කාලයක් ඇයිද කියලා බලන්න. එහෙනම් ඒ පැය තුල අපි හිතමු එයාට සිතුවිලි ආවේ නැහැ කියලා ඒක නොදන්නකම. මොකද මේ පැය තුල මොනතරම් මේ ඇඟේ මේ වේදනාවල ඇවිල්ලා කකුල රිදෙන්න පටන් අරගෙන ධනයිස නිදෙන්න පටන් ගන්න කකුල විවිධ තැන්වල විවිධාකාර දේවල් වෙලා පැය තුල පින්නතුනි විනාඩියකට සරයක් කී වාරයක් මේ ඉරියව්ව මාරු කරගෙන ඉන්න සිද්ධ වෙනවා පින්නතුනි. ඉරියව්ව මාරු කරනවට අමතරව භාවනාවක් කරන්න පුළුවන් විදිහ පැයක් එක දිගට නැත්නම් පැය භාගයක් එක දිගට විනාඩි 15ක් විනාඩි 45ක් එක දිගට භාවනා කරන්න ගිය කෙනෙකුට පින්නතුනි. එහෙමනම් එතෙන්දිම සරලව තියෙනවානේ තමන්ගේ භෞතික ජීවිත තුළ මේ භාවනා කරන කියන පිළිඳි වාඩි වෙලා ඉන්න එපාය. ඉතින් ඒක නිසා මේක පැත්තකින් තියලා හොඳ සැප පහසු පුටුවක් ගන්න. සැප පහසු පුටුවක් අරගෙන මේ කෑම කඩපු ආකාරයටම ටීවී එක බලපු ආකාරයටම මේ වටමේ සාකච්ඡාව කරපු ආකාරයටම පුටුවේ වාඩි වෙලා ඉඳගෙන දැන් හොඳට භාවනා කරන්න යනවා. පුටුවේ භාවනා කරන්න බෑයි කියනව නෙමෙයි පින්නදුනි මෙයා පටලවා ගන්න එපා. මේකත් මේ කියවෙන බණක් පමණයි. පුටුවේ භාවනා කරන්න පුළුවන්. හැබැයි පින්නදුනි මේකේ වෙනසක් දකින්න පුළුවන් ඉන්න බෑ. මේ සැප පහසුවට වාඩි වෙලා මේකේ හොඳට එයා කන්ඩිෂන් කාමරේ මේ සාකච්ඡා කරන වෙලාවේදී පාවිච්චි කරපු පුටුවම භාවනාවෙත් පාවිච්චි කරන පින්නදුනි මේකත් මේ සැප පහසු ගන්න පාවිච්චි කරන්නේ. මේක අවබෝධ කරගන්න නෙමෙයි පින්නදුනි. පුටුව කියලා තියෙන්නේ සැප පහසුවට වාඩි වෙන්න කියලා අපි පාවිච්චි කරන්නේ. පුටුව තියෙන එකටනේ. ඒ කියන්නේ පුටුවක් අවශ්‍ය නැහැ අපිට. ඒ කියන්නේ ඇඳක් වෙනම අවශ්‍යන්නේ. ඒ නිදා ගන්න ඇඳක් ඕන, වාඩි වෙන්න පුටුවක් ඕන, අනිත් වෙලාවට ඒ දෙක අවශ්‍ය නැහැ. ඒවා ඒ පුදුරුනේ මේ සැප පහසු ජීවිතේ පහසු කරගෙන ජීවිතේ සුන්දර කරගෙන ජීවිතය Tamanට සුන්දර ආකාරයට ගෙනියන්නනේ පින්නතුනේ මේ විවිධ උපකරණ හදාගෙන තියෙන්නේ. ඒ උපකරණ මේ පාවිච්චි කළා පුළුවන් ද එතකොට ඒකේ අනිත් පැත්තට මේ සංසාරයේ කලකිරීමක් ඇති වෙලා ජීවිතය කියන්නේ මෙන්න මේ වගේ ලෝකය කියන්නේ දුකක් මේ දුකට හේතුවක් තියෙනවා මේ දුකේ නිරෝධයක් තියෙනවා මේ නිරෝධය සඳහා මාර්ගයක් තියෙනවා කියලා ඒක අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ අපි අර ආකාරයට මේ වැඩේ කරන්න ගියාම ඔය දේ මේ පින්නතුන් කරලා නැද්ද සෑම කෙනෙක්ම අවම වශයෙන් ඉස්කෝලේ 1 2 පන්තිවලත් නොගිය කවුරුවත් දැනගන්නේ නැහැ නේ පින්නතුන් ලෝකේ
ඒ කාලේ නම් ඉස්කෝලේ නොවනා ඉන්න උන්තරන් දැන් වෙනකොට අවම වශයෙන් ඉස්කෝලේ 1 2 නෙමෙයි අවම වශයෙන් ඉස්කෝලේ 5 6ටවත් නොගිය අය නෑනේ පින්නදුනි කවුරුවත්ම. මොකද ඉස්කෝලේ නොයාමත් ඒකත් නීතියක් පින්නදුනි. ඉස්කෝලේ නොගියොත් එහෙම ඒකට විරුද්ධව ඇක්ෂන් ගන්නවනේ තමයි. ඒ නිසා දෙමාපියන්ට අනිවාර්යයෙන්ම ළමයි ඉස්කෝලේ යවන්න සිද්ධ වෙනවනේ. ඒ සෑම ළමයෙම ඉස්කෝලේ යනවනේ පින්නදුනි. එහෙනම් මේ බණ ඇහෙන්නා වූ සෑම කෙනෙක්ම අඩුම වශයෙන් මේ වැස්සකටවත් ඉස්කෝලේකට ගිහිලා තියෙනවනේ. ඉතින් වැස්සකටවත් ඉස්කෝලේට ගියා නම් පින්නදුනි මෙන්න මේවා Tamanට තේරෙන්න eBay. මෙන්න මේ සැප පහසු විදියට ඉස්කෝලේ ගිහිලා ඉගෙන ගත්තේ හොඳ පුටුවක් හොයාගෙන හොඳ බංකුවක් අරගෙන දැන් නම් ඉතින් ඉස්කෝලේ යනකොට පුටු බංකුව අරගෙන යන්නේ. අම්මලා තාත්තලා ඒවා ගිහින් දෙනවනේ පළවෙනි දවසේ. ඒවා ඉස්කෝලේ වල නීති විදියට පනවලා තියෙනවනේ. පුටු බංකුව අරගෙන එන්න කියලා. ඔය කියන්නේ නම් එහෙම නෑයි කියලා තමයි. චක්‍රලේඛන තියෙන එහෙම නෑයි කියලා තමයි. ඔය දන්න ප්‍රායෝගිකව මේ දෙමාපියෝ අම්මලා තාත්තලා කොහොමද ඒවා වෙන්නේ කියලා. උන්වේ ආකාරයට වෙනුනේ අපි මේ භාවනාවක් කරනකොට බලන්න බුදු පියාණන් වහන්සේ මොනවද මේ සතර සතිපට්ඨානේ කායානුපස්සනාවේ එහෙම නැත්නම් මේ ආනාපාන සමාධි සති සමාසූත්‍රයේ දේශනා කරන්නේ මහණෙනි මේ ශූන්‍යාගාරයකට එන්න ආරණ්‍ය සේනාසනයකට එන්න රුක්ක මූලයකට එන්න කියලා. පින්නතුනි මේ පාසලකුයි රුක්ක මූලකුයි සමාන කරන්න කියලාද කියන්නේ මේක. මේ ගෙදරයි නැත්නම් මේ යාකන්ඩිෂන් කාමරයයි භාවනාවයි සමාන කරන්න කියලාද කියන්නේ. අන්න එහෙම නම් පිළිඳි සරලව තේරුම් ගන්න මෙන්න මේ භාවනාව කියන එක මේකත් මේ මොහොතේ පැනවිල්ලක් පමණයි පිළිඳි. මේකෙන් අදහස් කරන්නේ භාවනාව විනාඩියක් දෙකක් කරන්න විනාඩි 5ක් කරන්න විනාඩි 10ක් කරන්න කියලා. නමුත් පිළිඳුනි ඕනෑම දෙයක් අපි මේ ලෝකේ පටන් ගන්නෙ පුංචියටනේ සරල විදියටනේ. ඒකනේ කරන්නේ. වීටික උනත් පින්නදුනි මුළු වීටික ඔක්කොම අරගෙන එක විදියට මේක බිත්තර වී කියලා සියල්ල එකවර වීගෝනි 10ක් පැලවෙන්න දාන්නේ නැහැ නේ පින්නදුනි. ගොවි මහත්තයා දන්නවනේ පින්නදුනි මෙච්චර ගොඩක් ඉගෙන නැතුණාට උපාධි නැති වුණාට මහාචාර්ය පදවියක් නැති වුණාට දොස්තර පදවියක් නැති වුණාට ඉංජිනේරු පදවියක් නැති වුණාට ගොවි මහත්තයා දන්නවා ඉතින් මොකද කරන්නේ මේකෙන් වී ටිකක් අරගෙන වීයට කීපයක් අරගෙන ඒක මේ පුංචි වීදුරුකට හරි මොකට හරි දාලා බලනවා මේක පැලවෙනවද කියලා. ඒ පරීක්ෂණය කළා පරීක්ෂණයේ ප්‍රතිඵල වලට අනුව තමයි පින්නදුනි ඊට පස්සේ යන්න වී ටික හරියට නියම ක්‍රමානුකූලව භාජන වලට දාලා නැත්නම් මළු වලට දාලා ගෝණි වලට දාලා මේ වතුරේ තියලා නැවත ගොඩ අරගෙන මේ දවස් ගාණක් විවිධ උපක්‍රමයක් කළා මේ වී ටික පැල කරගන්න පින්නු. කුඹුරක් කරන්න වී ටික පැල කර ගන්නවා කියන එක පින්නදුනි පුදුමාකාර අමාරු කාර්යයක්. මේ ස්වාමීන් වහන්සේ දන්න මේ පුංචි කාලේ මේ හාමුදුරුවගේ තාත්තා මේ කුලිකාරේ. තමන්ගේ ජීවිකාව විදියට කරේ මේ කුලි වැඩ කරන අතරතුර ගොවිතැන් කරා. අනුන්ගේ ගොවිතැන් මේ මොකද්ද ක්‍රමයක් තියෙන ක්‍රමයේ මුති ප්‍රකට වෙන්නේ නැහැ නම ඒ ක්‍රමයට ගොවිතැන් කරා. තමන්ට ගොවිතැන් කියලා කුඹුර ඊඩමක් අක්කරයක් වෙම නැත්නම් පර්ච් එකක් තිබුණේ නැහැ. මේ හාමුදුරන්ගේ තාත්තට ඒ පවුලට. හැබැයි කුඹුරු කරා. දන්නවා ඒ දවස්වල මේ කුඹුරට දැවිහින්න වී ටික හදාගන්න, වී ටික පැල කරගන්න මොනතරම් මහන්සි වෙනවද, මොනතරම් උනන්දු වෙනවද, මොනතරම් ඕනකමකින් මේ වැඩේ කරනවද. හරියට වෙලාවට ගිහිල්ලා ඒ වී ටික හවසට දාලා දවස් දෙකක් තුනක් තියලා ඔන්න වතුරෙන් ගොඩ ගන්න. ගොඩ අරගෙන ගියලා ආපහු වතුර ටික හොඳට මෙයානේ තියලා නැති වෙන තියලා වතුර ටික බෑලා ගියාට පස්සේ මේ ගෝණියෙන් ඊට පස්සේ ගෝණියක් උඩ තියලා ඒකට බරක් තියලා ආයි දවස් කිහිපයක් තියලා ආයි යන්න ආයි ඒක අනිත් පැත්ත හරවනවා. ආයි ගිහලා ආයි වතුර දාන දවස්. ආයි දානලා ආයිනෝ උන්නේ වගේ වැඩපිළිලක් දවස් දානන්නේ පිළිඳු සතියක් විතර යනවා මේ වැඩ ටික මේ විදිහට කරන්න. හරියට ඔක සැලසුම් වෙන්න ඕන. අන්නේ සැලසුම් වෙනකොට පින්නදුනි ඊළඟට කුඹුර අර පැත්තෙන් සකස් වෙන්නත් ඕන. මොකද මේ වී ටික පැලෙල ඉවරනකොට හරියට ගන්නට එනකොටම කුඹුර සකස් වෙලා නොතුණුදින් වී ටික පැලුණාට පස්සේ කුඹුර සකස් කරන්න පටන් ගත්තොතින් වී ටික මේ ගේ ඇතුලේ ගෝයන් ගස් වෙනවා. ගෝයන් ගේ ඇතුලේ ගෝයන් ගස් වෙන්න බෑ. ඒ නිසා හරියටම කුඹුර සකස් වෙන්න ඕන. කුඹුර සකස් වෙන අතරතුර මේ ගොවිය මහත්තයා දන්නවා මෙන්න මේකට වතුරක් අවශ්‍යයි. මොකද මෙයාට වැව් තියනවා නෙමෙයි
මේ බස්නාහිර පළාතේ මේ ස්වාමීන් වහන්සේ හිටිය පොඩි කාලේ මේ පළාතේ වැව් තියෙනවනේ මේ වැසි ජලෙනුයි කරන්නේ. ඒකට අන්න එතකොට දන්නා තමන්ගේ පළපුරුදුෙන් පහුගිය අවුරුදු වල තත්ත්වයන් වල මෙන්න මේ කාලය තුල තමයි මේ වැස්ස ඉන්නේ කියලා. බලනවා පොය කිට්ටු දවස් වල වහිනවා කියලා අන්නේවත් සැලසුම් වෙනවා පිටු. ඔය ඔක්කොම සැලසුම් වෙලා බිනදුනි අන්තිමට හරියටම ඔන්න දැන් කුඹුරත් හරි දැන් ඔන්න වපුරන්න ලෑස්ති. ඒකට කණ්ඩායම් පිරිස ලෑස්ති කරගන්න ඕන. ලෑස්ති කරගන්නවා කියන්නේ පිටුදුනි මේ සල්ලි වලට ගන්නව නෙමෙයි කුඹුරු කරනකොට මෙයා දන්නවා මේ අඳ කර්මයකට කියලා කරන්නේ. එක එක්කෙනා කණ්ඩායම මාරු වෙලා කරන්නේ. ඔන්න අද කෙරෙන්නේ මේ ස්වාමීන් වහන්සේලාගේ තාත්තා කරන් ඒ තාත්තා වටේ අනිත්‍යයට ඊට කලින් දවස්වල එයා උදව් කරනවා. ඒ අය එනවා මේ දිනෙම. ඒතොර එයාට කැම ටික ලැහැත්ති කරගන්න ඕන. ඒ වැඩපිළිවෙල කුමුට අවශ්‍ය කණ්ඩායම ලැහැත්ති කරගන්න ඕන. ඒකට උදළු අරවම ලැහැත්ති කරනවා. උදළු මේ ගෙවල් වල 10ක් 15ක් නැහැ පිටුදුනේ. එක්කෙනෙක් ළඟ එක උදැල්ලක් තියෙනවා. ඒ වගේ ගෙවල් වල කණ්ඩායම් උදළු ටික අරගෙන එනවා. ඒකට ඒවට කරන්න ආව සියලු ටික ඒකට පෝර ටික ලැහැත්ති කරගෙන තියෙන්න ඕනේ දාවි. අන්න පෝර ටික Tamanට උදේ ගන්න විදිහ නැහැ. ඒක සමුපාරට ගිහිල්ලා ඒ සමුපාරේ පෝර තියනවාද කියලා බලලා ඒක ඒ ආකාරයට ගන්නවා. අද නම් මේ දන්නවා ඒක මේ සහනාදාර අරගෙන ග්‍රාමසේක මාතුලින් තාතික කරගෙන විවිධාකාර වූ වැඩ කටයුතු ගොඩක් කොච්චරක් තියෙනවද බිනු. මේ කුඹුරක් වවලා මේ වී ඇටේ පොළොවට දාලා මේ වී ඇටේ හාල් ඇටයක් බවට පත් කරගන්න බිනුනේ විශාල වැඩ කොටසක් වෙලා තියෙනවා. මේ සීතාගාර වල ඉන්න අය නැත්නම් එයා කන්ඩිෂන් කාමර වල ඉන්න මහාචාර්යවරුන් මේවා දන්නේවත් නැතුව ඇති බිනුනේ අහලවත් නැතුව ඇති දැකලවත් නැතුව ඇති. හැබැයි වෙන්නේ ඔන්නේ වගේ පුංචි පුංචි වැඩවලින් පිණි. අන්නේ සියල්ල යකාට වෙලා මේ කුඹුරේ අන්තිමට ඇවිල්ලා මේ වී ටික ඇවිල්ලා වී ටිකත් නෙමෙයි කන්නේ මේ අය බත් ටික එහෙම නැත්නම් කන්නේ රොටි එහෙම නැත්නම් කන්නේ ඉන්දියාප්ප එහෙම නැත්නම් කන්නේ ආප්ප එහෙම නැත්නම් පිට්ටු කන්නේ පිණි. ඔය කෑම වේල උච්චර සරල වුණාට පින්නදුනි ඒක ඒ වෙලාවට කඩෙන් ගෙනලා ශනික ආප්ප කියලා දැන් මේ කඩෙන් ගෙනලා එවලෙම තම්බගෙන කෑවට පින්නදුනි. නමුත් මේක හැදෙන්න මේ හාල් ඇටේ බවට පත් වෙනකන් විශාල වැඩ කොටසක් සැලසුම් සහගතව ගොවි මහත්තයා කරනවා පින්නදුනි. අන්නේ ඒ වගේ පින්නදුනි සංසාරයෙන් ඈතරනවා කියන එක ඊට වඩා ටිකක් හරි අමාරු වෙන්න ඕනයි කියලා මෙයාට තේරෙන්නේ නේද? එහෙනම් ඒ වගේ වැඩකට තමන් මේ එක පාරටම මුකුත් නැතුව භාවනා මැදට ඇවිල්ලා මම භාවනා කළා පැයක් භාවනා කළා වාඩි වෙලා හිටියයි පැයක් S2 වහගෙන හිටියයි කියලා මගේ සංසාරයෙන් ඈතර වීමට මට නිවන අවබෝධ වුණා, මට අනිත්‍ය අවබෝධ වුණා, මට චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා, මට දුක්ඛ සත්‍ය අවබෝධ වුණා කියලා කියන්න පටන් ගන්නවා බිනෝදි මොන තරම් ලෝක විහිළුවක්ද කියලා බලන්න මේක. අනිත්‍යයි අනිත්‍යයි ඇහැ අනිත්‍යයි කියලා S2 පියාගෙන මේක කියවකේ ඉඳලා ඇහැ අනිත්‍යයි කියලා අවබෝධ වුණායි කියලා කියන්න පින්නදුනි මොන්න තරම් තමාව රවටගෙන නැති කියන බලන්න පින්නදුනි මොන්න තරමකට තමාව රවට්ට ගන්නවද ඇහැ අනිත්‍යයි කියලා ඇහැ වහගෙන ඉඳලා ඒක කියවලා ඊට පස්සේ ඔව් මට අනිත්‍ය තේරුණා ඇත්තනේ ඉන්නම් මේක මුලින් තිබුණෙත් නෑනේ දැනුත් නෑනේ මේ පටන් ගත්ත එක ඉවර වුණානේ මේ දන්නේ නැද්ද අර මහත්මයෙක් එදා කියනවා මේ ඇල්පිඩි තිබුණා වැඩසටහනේදී ඇයි ස්වාමීන් වහන්සේ දන්නේ නැද්ද මේ අනිත්‍යයි කියලා. ඉතින් පුංචි කාලේ හිටපු මම නෙමෙයිනේ දැන් ඉන්නේ. මම බලනවානේ අරගෙන පුංචි කාලේ තිබුණා වූ ෆොටෝ එක නෙමෙයි දැන් මගේ ළඟ තියෙන්නේ. දැන් ඒක වෙනස්නේ. මොකද්ද මේ බලන්නේ පින්නදුනි? ෆොටෝ එකක් කියලා කොල කැලක් බලනවා. ඒ බලවල මහත්ය කොහමද? ඒ මහත්යගේ ෆොටෝ එක ඒ ෆොටෝ එකත් එක දැන් ඉන්න එක දකින්නේ මහත්ය පින්නදුනි. කොහේද ඒක තියෙන්නේ කියන බලන්න. ඒ අර ෆොටෝ එක අවශ්‍යුනේ නම් මේ මහත්යට පොඩි කාලේ බලන්න තිබ්බනේ මේ මොහොතේ මෙතනම. එයි මේ කොහෙද වුණා ෆොටෝ එකක් අරගෙන මේ තමයි මම පොඩි කාලේ කියලා කියන්නේ පින්නොදිනි මොන්න තරම් බලන්න මෙන්න මේ නොදැනීම කියන්නේ මේ පින්නොදිනි අයෝනිසෝ මනසිකාරය කියන්නේ ඔන්න ඔය මනසිකාරය පින්නොදිනි. දැන් මේක මේ ෆොටෝ එක. මේකට කියන පොඩි කාලේ මේක මම කියලා කියන. කවුද පින්නොදිනි මේ ටි කියන්නේ මේ ෆොටෝ එක පොඩි කාලේ අවුරුදු 2 3 4 5 6 ගත්තා නම් මේ මහත්ය ගත්ත ෆොටෝ එකක්ද මේ මහත්ය දන්නවද ඒ අවස්ථාවෙනකොට මේක ෆොටෝ එකක් කියලා මේ මමයි කියලා මේ සියල්ල ඒ වෙලාවේදී පැනවිච්ච එකක් අම්මා කියනවා පුතේ මේ තමයි මේ පුතා ආවගේ අවුරුදු 2 උපන්දින පාටියේ මේ තියෙන පුතේ මේ පුතා කේක් එක කපනවා එදා දන්නේ නැණි පුතේ මේ ඉන්නේ මේ පුතා මේ ඉන්නේ පුතේ මේ අම්මා මේ ඉන්නේ පුතේ තාත්තා අද ඉන්නේ අම්මා නෙමෙයිනේ පුතේ මේ පේනව නේ පුතේ අන්න ওই ටිකනේ පුතේ පින්නතුනේ මේ දැන් මේ ෆොටෝ එක කියලා කියන්නේ අන්නේ මහත්ය කියනවා ඒ ෆොටෝ එකේ හිටව මමයි දැන් ඉතින් ඉන්න මමයි වෙනස් වෙලානේ තියෙන්නේ ඉතින් ස්වාමීන් වහන්සේ ඒක නෙමෙයි අනිත්‍ය කියලා කියන්නේ
පින්නතුනි ඔය අනිත්‍ය සිද්ධාර්ථ කුමාරයා ගිහි ගෙදරින් යනකොට නොපිච්චේවත්. සිද්ධාර්ථ කුමාරයා ගිහි ගෙදරින් ගිය අවුරුදු 29 දී මේ එදාද මේ මහාමායා දේවියන් ඉපදුනේ. එදා ඉපදිච්ච පොඩි කොල්ලද මේ එදා ගිහි ගෙදරින් ගිය අවුරුදු 29ක් වයස වෙලා. එහෙනම් අවුරුදු 29ක් තුල මේ සිද්ධාර්ථ කුමාරයා දන්නේ නැද්ද තමන්ගේ තිබුණා පුංචි ඇඟ ටිකෙන් ටික ලොකු වෙලා ආවයි කියන්නේ. ඒක නේද මේ පින්නතුන් කියන්නේත් ඒක. මේ ශරීරය කියලා නේද මේගොල්ලෝ කියන්නේ මේකට. එහෙනම් මේ මගේ ඇඟ පුංචියට මම මේ අම්මගේ කුසෙන් ආවේ අම්මගේ කුසෙන් එනකොට මේක කිලෝ 1යි බර. දැන් නම් මේ කිලෝ 80ක් බරයි. එහෙනම් මේ කිලෝ 1 කිලෝ 80ට වැඩි වුණා කියලා මේ ඇටේ පැලයක් වෙලා පැලේ ගහක් වෙලා මේ පැලේ නම් දැන් විශාල ගහක් කපා ගන්නත් බෑ. කපනවා නම් දවස් 3-4ක් යනවා පොරෙන් කපන්න කියලා. එහෙම නැත්නම් විදුලි කියතක් ඕනයි කියලා විදුලි කියතෙන් කපන්න පටන් ගන්නා වූ ගහක් ඒ පුංචි එක ලොකු උණයි කියලා හිතන ආකාරයට පින්නදුනි මේ තමන්ගේ ශරීරයත් පුංචි එකා මේ ලොකු කෙනෙක් උණයි කියලා හිතාගෙන ඉන්න එහෙම තොරතුරු තමන්ගේ ළඟ තියෙන පින්නතුනි මේ අනිත්‍යයක් බලන්න හදන්නේ මේක ඇතුළේ. ඉතින් මේක ඇතුළේ මොකද්ද පින්නතුනි? පේන අනිත්‍ය බුදු කෙනෙක් දකින අනිත්‍ය. බුදු කෙනෙක් ඔය අනිත්‍ය දකිනවා නම් මොකද්ද ඉතින් සිද්ධාර්ථ කුමාරයාට අලුතෙන් අවබෝධ කරගන්න තිබුණේ? සිද්ධාර්ථ කුමාරයා බුදු වෙච්ච නිසා ගෞතම බුදුහාමුදුරු ලෝකෙට පහළ වෙච්ච නිසා මේ මිනිස්සු පුංචියට හිටපු අය ලොකු වෙන එක පටන් ගත්තා. පුංචි දරුවා ලොකු වෙන්න වැඩිහිටියෙක් වෙන්න වැඩිහිටියා මහල්ලෙක් වෙන්න පටන් ගත්තේ මේ බුදු වුණාට පස්සේද? සිද්ධාර්ථ කුමාරයා ගිහි ගෙදරින් ගියේ ඒව නොදකද? ඒව දැකපෙව නේද පින්නතුනි ගිහි ගෙදරින් යන්න වෙනස. එහෙනම් ගිහි ගෙදරින් එළියට යනකොටම බුදු වෙලා තින්නේ බෑ. ඇයි ගිහි ගෙදරින් එළියට යන්නේ කලකිරේ? ගිහිගේ ඇතුළේම කලකිරිලා එහෙනම් බුදු වෙලා ඉවරලානේ පින්නතුනි ගිහි ගෙදරින් එළියට යන්න ඕනේ. ඉතින් බුදු වෙන්න බැරි නිසා මේවා දැක්කට ගියා දැක්කා මහල්ලෙක් දැක්කා ලෙඩෙක් දැක්කා මලකඳක් දැක්කා පැවිද්දෙකුත් දැක්කා. හැබැයි හතරම දැක්කට බුදුනේ නෑනේ පින්නතුනි. හතරම දැක්කට බුදුනේත් නෑ. හතරම දැකලා ගිහි ගෙදරින් ගිහිල්ලා එදා ඉපදුණු මේ රාහුලේ පොඩි එකවත් දාලා එච්චර අමාරුවෙන් මේ දරුවෙක් හදාගත්තු මේ යසෝදවර දෙවියවත් දාලා ඊට පස්සේ මේ සුරංගනාවියෝ මේ අය නට ඉන්න සුරංගනා ලෝකේ සියලු නැටුම් ඉස්සරහා මේ මලමිනි වගේ වැටිලා මේ පෙරේතය වගේ කෙලහලාගෙන ඉන්නා වූ මේ නට්ටුකාරයෝ ටිකත් දැකලා ඒගොල්ලන්ගේ ඇඟවල උඩින් එහෙම් මෙම් පැන මේ ගෙදරින් එළියට ගියේ සුද්ධෝදන රජුරන්ට හොරෙන් මේ චන්න ඇමතියත් එක්ක මේ වෙලාවේ බුදු වෙලා හිටියන පිනුදුනේ ඒකක්වත් කරන්න ඕනේ නෑනේ. ඒ එකක්වත් කරන්නේ නැතුව ඒ වෙලාවේ පළවෙනි බණේ කියන්නේ යසෝදරාවියටනේ. පළවෙනි බණේ කියන්නේ අර නාට්‍යාංගයන් ටිකටනේ, නට්ටුකාරයෝ ටිකටනේ. වැටලා ඉන්නකොට බීලා වෙරි වෙලා මෙන්න මේ නැටර ඉන්න වැටලා ඉන්න වෙලාවේ උන්ටනේ බණ ටික කියන්නේ නං ඒ වෙලාවේ. මේ හොඳ සුරංගනා ඇඳුම් ඇඳගෙන මේ ඇඟේ පෙන්නගෙන අරතැන් මේ තැන් මේ රාජකුමාරයා නවත්තන්න දඟලපු දැඟලිනි පින්නතුනේ එළියට යන එක. සුද්ධාද රජුරේට දන්නවනේ කොයි වෙලාවෙ මෙයා පණි දන්නේ නැහැ එළියට කියලා. ඒ තරම් මුරකාවල් දාලා තිබ්බේ ඔය සියලු මුරකාවල් කඩාගෙන එළියට ගියේ යාම පින්නතුනේ. පුළුවන් වෙනවද යන්න වෙන කිව්වා. එහෙනම් මොනතරම් වීරකින් කළා ඒ වෙලාවේ පින්නතුනේ බුදු වෙලා හිටියනම් මේ එකක් කරන්නේ නැහැ. එහෙනම් ගෙදර ඉඳගෙන මේ සියලු දෙනාට අර සින්දු පටන් ගන්නකොට නැටිම් පටන් ගන්නකොට ඩාන්ස් කරන්නේ නැත්නම් මේ බෙර ගහන පටන් ගන්නකොට බණ කියන පටන් අරගෙන අර සියල්ල නවත්තනවනේ. බෑ එකක්වත් නවත්තන්න බෑ. ඒක නිසා සියල්ල කෙරෙන්නේ ඇරියා කෙරලා උඹලට මහන්සි වෙලා උඹලා වැටියල්ලකෝ දෙපණි දාලා උඹලා දෙපණි දාලා වැටියල්ලා හොඳට බීලා වැටුණාට පස්සේ මම දෙන්නම් වැඩේ කියන ඉඳලා ඔන්න හරියට වෙලාවට බැලුවා මේ උන් වැටිලා මේ කොම සිහිය නෑ. දැන් හිලුවැල්ලෙන් දඟලන කෙන්දිරි ගානවා වමනි දානවා මෙන්න මේ අසෙම් හිමීට පැන ගිහිල්ලා මෙන්න මේ නේරංජනාගෙන් එළියට ගිහිල්ලා දැන් අන්න කැලේට හැදුවා. කැලේ ගිහිල්ලා හැංගුණා. දැන් සුද්ධෝදන රජුරන්ට මේ රාජසේනාව යවලත් හොයාගන්න බෑ. කොයිද රජ කෙනෙක්? කොයිද රජ කුමාරයෙක්? මේ රෙදි කැලලක් ඇඳගෙන කහපාට මේ කන්නේ නැතුව මේ ඇඟ වැරේල වෙච්ච මේ මැරෙන්න යන මල කඳක් වගේ එකක් තියෙනවා. රූකඩයක් වගේ මලකඳක් තියෙනවා. කොහෙද මේ සිද්ධාර්ථ කුමාරය කියලා කවුද හොයාගන්නේ? කවුද අඳුරගන්නේ?
සුමානයක් යනකොට විනෝදුනි මෙන්න සියල්ල වෙනස් වෙලා මේ රැවුල වවාගෙන කෙස් මෙයා කරගෙන මේ විවිධාකාර වූ මොන ආකාරයක රජකුමාරයෙක් කියලා වань වැඩි මේ පාරේ ඉන්නා වූ දිලින්දෙක් වගේම නැත්නම් මේ යාචකෙක් වගේ මෙන්න ඉන්නවා. උන් එතකොට දැන් මේ අවුරුදු 6ක් හැංගිලා ඉන්න පුළුවන් වෙන්නේ නැහැ නිබුදුනි. නැත්තම් මේ සුද්ධ රජු උස්සගෙන එනවනේ කොහොම හරි රාජකුමාරයෝ දාලා. හොයාගන්න පුළුවන් වුණා න ะ. අන්නේ විදියට ඉඳලා වෙස් පරලගෙන ඔන්න ඒ වයින් මේ බුදු වෙලා බණක් කියනකොට විනුදුනි ඊට වඩා ගැඹුරු බණක් මේකේ තියෙනවා. ඊට වඩා ගැඹුරු ධර්මයක් මේකේ තියෙනවා කියලා මේ පින්නතුන් තේරුම් ගන්න ඕන පින්නතුනි. ඒක තමයි තමන්ගේ මේ මූලික මට්ටමේ ප්‍රඥාව කියලා කියන්නේ පින්නතුනි. ඒක තමයි කූඹි ප්‍රඥාව කියලා කියන්නේ. ඒකත් මේ මොහොතේ පැනවිල්ලක් විතරයි. ඔය කියපු දේවලුත් මේ එකක්වත් මේ ආම්දුරු ඇහැට දැකලා නැත්නම් මේ ආම්දුරු මේවා කළා කියුණාද? නෑ පින්නතුනි. මේ මොහොතේ සංස්කරණය වෙලා ආපු දේවල්. මේ මොහොතේ සංස්කරණය වෙලා ආපු දේවල්. එහෙනම් ඒ සංස්කරණය වෙන්නේ මොකද ඉන්නේ? ඒවට හේතු ප්‍රත්‍යක් තිබ්බා. ඒ හේතු ප්‍රත්‍යක් තිබෙන නිසා ඒක සංස්කරණය වුණා. හැබැයි මේ ස්වාමීන් වහන්සේ ඒ හේතු ප්‍රත්‍යෙන් මෙවට පැත්තකට වෙලා තියෙන නිසා හැබැයි ඒක ඇත්තද ඒක නැත්තද කියලා ඒකට මම කැමතිද ඒකට මම අකමැතිද කියලා ඒ ස්වාමීන් වහන්සේගේ කැමැත්තක් අකමැත්තක් කියවෙනව නෙමෙයි පිණු. ඔන්න ඊයේ බලන අර බණක් කියවෙනකොට ඒ බණේදී කියුණා ඊයේ දිනේදී පොය දිනේ ධර්මදේශනා වෙලාවේදී මේ ලෝකය මේ පාලනයකට යටත් වෙලා තිබෙන්නේ මේක විශ්ව ධර්මතාවයක් තියෙන්නේ ධර්මතාවයේ ක්‍රියාත්මක තුළ මේ කාටවත් කරන්න දෙයක් නැහැ කෙරෙන දෙයක් තියෙන කියන එකයි බණට කියුනේ පිණුතු. ඔය මාතෘකා තුනක් එකතු වෙලා ආවේ පැහැදිලි ඊටමත් සරලව ධර්ම දේශනාව ගියා ඉන්න පිළිතුරට වෙනදට වඩා පැහැදිලිව තේරෙන්නේ නැති කියන එක එයාගේ මූණු වලින්ම සමාහට තේරෙන පිළිතුරේ වල. මොකද්ද මේ මොහොත යෝනිසෝ මනසිකාරය සහ සංස්කාර කියන එකයි මාතෘකාව උනේ. මේ දැන්ට මේක අහලා ඇති. අන්න ඒකට පින්නතුනේ මේ Facebook කරා එක නෝන කෙනෙක් එවලා තියෙනවා නෝන කෙනෙක් වෙන්න ඕන මොකද එයාගේ ෆොටෝ එකකුත් තියෙනවා යාගේද කාගේද කියලා දන්නේ නැහැ. මේ දාලා මෙන්න මේ විස්තරය. මේ බණ නම් බොහොම හොඳයි කියලා. හැබැයි ඒ නෝනා හැබැයි සිංහලෙන් බණ ඇහුවට මේ Facebook එකේ තමන් කමෙන්ට් එක නම් දාන්නේ නැහැ සිංහලෙන් මොකද සිංහලට අකමැතිය තියෙන නෝනා ඒක ඉංග්‍රීසියෙන් තමයි දාන්නේ. මේ ආම්දුරුත් ඉංග්‍රීසි අකුරු දෙකක් තුනක් දන්න නිසා ඒ කාලේ මේ විදේශ රටවල ගිහිල්ලා ඉංග්‍රීසි භාෂාවෙන් සම්මන්ත්‍රණ වල කතා කරලා තියෙන නිසා මේ ආම්දුරන්ට පොඩ්ඩක් ඒකේ තේරුම් මොකද්ද මේ ලියලා තියෙන්නේ. අන්තිමට කියනවා මේ ආම්දුරු කියලා තියෙනවා විදිහට මේ ආම්දුරු ආරණ්‍යවාසී බිස්සුවක් අනුමත කරනවද මාළු මරණ එක කියලා. උන්න අන්තිම දියල් තියෙන සත්ව ඝාතනය නැත්නම් මතු මරණ එක දීවර කර්මාන්තය මේ ආම්දුරු අනුමත කරනවද කියලා යහන්නේ. ඒකට මේ ආම්දුරු කැමතිද කියලා අහනවා. ආරණ්‍යවාසී බිස්සුවක් ඒ වැඩේට කැමතිද කියලා යහන්නේ අන්තිම ප්‍රශ්නේ. ඒකට වෙන ක්‍රම තියෙනවා. මසුන් කන්න ඕනේ නැහැ කියලා එයා කියන්නේ. මසුන් නොකෑවට මේ මත්ස්‍ය දේවල් වලින් හැදෙන ආහාර වර්ග තියෙනවලු ඒව කන්න පුළුවන්ලු. ඒව කෑවොතින් මත්ස්‍ය ඝාතනය නැත්තම් මේ මුහුදු රස්සාව වෙන දීවර කර්මාන්තය නවත්තන්න පුළුවන් කියලා ඒ නෝන කියලා තියෙනවා. දැන් මේ හාමුදුරු දීවර කර්මාන්තයක් ගැන හිතන කතා වුණාද? ඒ බණේට මොකද්ද මේ හාමුදුරන් කියුනේ පින්නදුනි? ඒකේ කියුනේ බුදු පියාණන් වහන්සේ දා මේ ලෝකේ වෙනස් කරන්න බැරුව තිබුණු ලෝකය ගැන බුදු පියාණන් වහන්සේ බණ දේශනා කරා වගේ මේ ස්වාමින් වහන්සේ මේ ශබ්දවාණී අන්තරාරත් මොකද්ද කියුනේ වෙලාවේ? කියුනේ මේ ලෝකෙ තිබෙනා වූ ස්වභාව ධර්මයේ தත්ත්වය. ලෝකය කියන්නේ පින්නදුනි ස්වභාව ධර්මය. මේ වෙනස් වෙන්නේ ස්වභාව ධර්මය. මේ ස්වභාව ධර්මයේ වෙනස් වෙන සකස් වෙලා තිනවා මේ හේතුඵල ධර්ම තුල මේ ඉපදින මාළුවා අවුරුදු 100ක් 200ක් 500ක් ජීවත් වෙන්න ආයුෂයක් සකස් වෙලා නැහැ උට. මිනිස්සු කෑවත් නැතත් ඒ මාළුවා දවස් ගානකින් එහෙම නැත්නම් සති ගානකින් එහෙම නැත්නම් මාස ගානකින් මාළු විශාල පිරිසක් ඇති පින්නොදුනි මාස ගානක් තුල මේ ජීවිතය අවසන් වෙන මාළු වර්ග තමයි ඉන්නේ පින්නොදුනි. සමහර මාළුවා දවසින් නැවත මැරෙනවා. ඒක තමයි ආයුෂ සකස් වෙලා තියෙන ක්‍රමය. එහෙනම් මේ කාලේ මේ මිනිසයාගේ ආයුෂය තියෙන පින්නොදුනි අවුරුදු 60ක් 70ක් 80ක් උපරිමයි කියනකොට එහෙනම් අවුරුදු ලක්ෂයක් තියෙන කාලෙත් අදත් කාට හරි කියන අවුරුදු ලක්ෂයක් ඉන්න පුළුවන් ඉන්න බෑ පින්නොදුනි. ස්වභාව ධර්ම මේ විදිහට සකස් වෙලා තියෙනවනම් මේ හාමුදුරුවෝ කැමති වෙලා හරියනවද? මේ හාමුදුරුවෝ අකමැති වෙලා හරියනවද? නෑ එහෙම කරන්නේ කොහොමද? විපස්සී බුදුහාමුදුරුවෝ අවුරුදු 80000ක් ජීවත් වුණා නම් එයි මට 80000ක් ජීවත් වෙන්න බැරි කියලා මේ හාමුදුරුවෝ දැන් කායෙන් හරි ඉල්ලීමක් කළා හරියනවද?
ඒකට විරුද්ධව පිකටිනියක් කළා ආණ්ඩුවට විරුද්ධව කියලා උසාවි නඩුවක් දාලා හරිනවද මේ ආණ්ඩුව හරියන්නේ නැහැ මේ ආණ්ඩුව මේ නීති වැරදි මේක අවුරුදු 100ක් මට ජීවත් වෙන්න ඕන ඒ නිසා මේ නීති වෙනස් කළා මාව අවුරුදු 100ක් ජීවත් කරවන්න කියලා මේ හාමුදුරන් කියලා ඒකට නඩු දාන්න කියලා දරන ඕන කියන්නේ කියලා බලන්න පුළුවන් මාළු අල්ලන එක වැරදි මාළු අල්ලන එක නවත්තන්න ඕන මාළු කන එක නවත්තන්න ඕන මාළු කෑම නවත්තලා වෙන මේ මාළුන්ගෙන් හැදෙන්න වෙන ආහාර වර්ග තියෙනවා ඒ ආහාර ගන්නයි කියලා මේ හාමුදුරුවෝ මේ ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකක් දාන්නද කියලා කියන්නේ මේ හාමුදුරුවෝ වෙන කර්මාන්තශාලාවක් පටන් ගන්න කියලා දෙන්න ඕන කියන්නේ බලන්න බින්දුනේ මේවා අල්ලගැනිල්ල මේ තමන්ගේ තිබෙනා වූ දික්තියක් තුල බණ අහනකොට මේ බණේ කියවෙන කතන්දර බලන්නේ මහා සියෝපම සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහා සියෝපම සූත්‍රය සංයුත්තිනිකායේ තියෙනවා මේ අය කියවල බලන්න. මොකද්ද බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ? උපමාවට ගන්න පින්නතුනි මේ සිංහයා කැලේ ඉන්නේ. සිංහයා කැලේ ඉන්න සිංහයා අරගෙන බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහා සියෝපම සූත්‍රයේදී පින්නතුනි මේ සිංහයා සතියකට පමණ සැරයක් මේ කැම ටික හොයන්න මේ තමන් ඉන්නා වූ තමන්ගේ සිංහයා ඉන්නා වූ සිංහ ගුහාවෙන් එළියට එනවලු පිණුතු. සිංහයා තමන්ගේ මේ ගුහාවෙන් සාමාන්‍ය සත්‍යයකට විතර තමයි පිණුතුනි එළියට එනවයි කියලා කියන්නේ. මොකද කෑම කන්න බඩගිනි වුණාම විශාල ලෙස ඌ එළියට ඇවිල්ලා මහා සියනාදයක් කරනවා. මහා සියනාදයක් විශාල ගෝරනාදයක් කරනවා. අන්න ඒ වෙලාවට බුදු පියාණන් දේශනා කරන සූත්‍රයේ පින්නතුනි මේ වෙලාවේදී මේ සද්දෙට මේ රජමාලිගාවේ ඉන්න මගුල් ඇතාගේ පවා අසූචි යනවා. ඒ තරම් සද්දයක් ඒ ප්‍රදේශයේ සියලු දෙනාට ඇහෙන සද්දයක් සියලු සතුන් පින්නතුනි හැංගෙනවා කියලා කියනවා. මූදින්න මාළු සියල්ල යටට ගිලිනවා කියලා කියනවා. මේ ගුහාවල් වෙන සතු සියලු දෙනා ගුහාවල් ඇතුළට වදිනවා කියලා කියනවා. පොළොවේ උඩමට්ටමේ ඉන්නා වූ පණුව ගැඩවිලු වගේ සත්තු සියල්ල පොළොව ඇතුලේ රිංග ගන්නවා කියලා දේශනා කරන පිළිතුරු මහා සියෝපම සූත්‍රය කියවල බලන්න සංයුත්ත නිකායේ. අන්න ඊට පස්සේ බුදු පියාණන් දේශනා කරන මේ විදියට තුන් පාරක් මේ මහා සිංහ නාදය කරනවා. ඌ හොරෙන් නෙමෙයි පිළිතුරු මේ සතුන් අල්ලනවා කියලා කියන එකයි බුදු පියාණන් දේශනා කරන්නේ. අන්න තුන් වාරක් මේ විදියට නාද කළා දැන් දුවන්න පටන් ගන්නවා. අන්න දුවන්න පටන් ගන්නවා දැන් මූට ඇහැ නොයගෙන වට්ටමට මොනම සතෙක්වත් පේන්නේ නැහැ. හැබැයි මුවෙක් අහු වෙනකන් දුවලා මුවෙක් අල්ලගෙන තමයි නවතින්නේ කියලායි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. මුවෙක් අල්ලගෙන අන්න මුවාව අල්ලගෙන මුවාව මරලා දැන් ඔන්න කෑම ටික කනවා. අන්න අල්ලගත්ත මුවා එහෙම මරලා කියන්නේ පණ පිටින් කොහෙන් හරි අහුවෙච්ච දෙනින් ඔන්න කාගෙන යනවා. ටිකෙන් ටික කාගෙන යනකොට මුවත් ටිකෙන් ටික මැරිගෙන යනවා. කාලා මුට අවශ්‍ය ප්‍රමාණය කාලා ඉවරනාට පස්සේ බඩ පිරුණා. බඩ ඉවරනාට පස්සේ ඒක එහෙම වෙතින් තිබ්බා. හැබැයි මේ අය වගේ නම් කරේ තියාගෙන ඉතුරු ටික ගෙදර ගිහලා ෆ්‍රිජ් එකේ දාගන්නේ නැහැ. යාළුවන්ට කතා කරලා වරෙන් මචං මෙන්න මුවෙන් මරාගත්ත කමු අද කට්ටිය කියලා බෝතලෙ උතර වරෙන් කියලා ඒව කරන්නේ නැහැ සිංහි. අන්න බුදු පියාණන් වහන්සේ මහා සියෝපම සූත්‍රයේ පින්නතුනි දේශනා කරන ආකාරය. මොකද්ද උපමාවක් මේ? මොකටද ගත්තේ මේ? බුදුහාමුදුරුවෝ මේකට කැමති නිසාද? බුදුහාමුදුරුවෝ මේ සිංහයා මෙච්චර ලොකු සතෙක් සිංහයා ගෝරිනාද දුන්නා සිංහනාද දුන්නා මුළු ලෝකෙම බය වෙනවා කියලාද මේ ගත්තේ පින්නු? මෙතන සිංහයා මේක අනුමත කරාද? මේ බුදු පියාණන් වහන්සේ මේක අනුමත කරාද? සිංහයා මුවා මරණ බුදුහාමුදුරුවෝ අනුමත කළා තියෙනද? බුදුහාමුදුරුවෝ කැමති වෙලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ අකමැති වෙලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ මොකද කරලා තියෙන්නේ මෙතන? බුදුහාමුදුරුවෝ සිංහයාට නීතියක් දාන්න වෙනස් කරන්න කියලා. ඒ ලෝකේ කාටද බුදුහාමුදුරුවෝ මේ කම්ප්ලේන්ට් කරන්නේ මේක වැරදි කියලා. සිංහයා මුවා මරණ එක වැරදි. මුවාගේ මානසික අයිතිවාසිකම දෙන්න ඕන. මුවාටත් මානසික අයිතිවාසිකමක් තියෙනවා. මුවාටගේ මානසික අයිතිවාසිකම ආරක්ෂා කරන්න ඕන කියලා කියන්නේ බෑබන්නේ. මානසික අයිතිවාසිකම කියනවා ඒකත් ඒතකොට. හැබැයි මුවාට එහෙම එකක් නැහැ නේ පින්නුදුනි. මුවාගේ අයිතිවාසිකම් කියලා මුවා අයිතිවාසිකම් කියලා උසාවියක් නැහැ නේ. හැබැයි මානව අයිතිවාසිකම් කියලා නම් ආයතන තියෙනවනේ ලංකාවේ ලෝකෙ හැමතැනම. එහෙනම් මිනිස්සයා මේ අයිතිවාසිකම් හොයාගන්න ගියාට බිඳුනි මේ සත්වයා මේ සකස් වෙලා තියෙන ආකාරය තුළ කොහෙද අයිතිවාසිකම් ඉල්ලගෙන යන්නේ එතකොට? මුවා කාගේ ළඟටද යන්නේ? දැන් මේ පිකටින් කරගෙන එහෙම නැත්නම් ස්ට්‍රයික් කරගෙන මගේ ජීවිතය ආරක්ෂා කරලා දීපල කියලා. දැන් බුදුහාමුදුරුවෝ මේක ආරක්ෂා කරලා දෙන්න බුදුුනි. බුදුහාමුදුරුවන්ට මොකක්ද දැන් කරන්න පුළුවන්? බුදු වෙච්ච නිසා
මේ සිංහයා මුවා මරණ එක නවත්තීමට මොකද්ද බුදුහාමුදුරන්ට කරන්න පුළුවන් කියලා මේ පින්නතුන් කියන්න බලන්න පින්නතුන්. එහෙනම් බුදු පියාණන් වහන්සේ මේ වෙලාවේදී මේ මාළු මරණයකට දීවර කර්මාන්තේ නවත්තන්න මොකද්ද බුදුහාමුදුරන්ට කරන්න තිබුණේ කියලා කියන්න පින්නතුනි බලන්න. මේ නෝන කියන විදිහට බුදුහාමුදුරන්ට සුළුවෙන් හෝ යමක් මෙතන කරන්න තිබ්බනම් මේ ශික්ෂාපද 227ක් පනවන වෙලාවේ පින්නතුනි පළවෙනි ශික්ෂාපදයේ විදිහට බුදු පියාණන් වහන්සේ පනවන්නේ නැද්ද මේ ප්‍රාණාතිපාතය මේ භික්ෂුවල භික්ෂුන්ට මේ පරාජිකාවක් විදිහට බලන්න පිටු සරලව බුදු පියාණන් වහන්සේ නම් මේ පරාජිකාවක් විදිහට මේ ප්‍රාණඝාත ශික්ෂාවදී පැනෙවුවනම් අඩු වශයෙන් මීට වඩා මේ බෞද්ධ භික්ෂුව කියන කෙනාද මේ මාළු මරණ එක සතුන් මරණ එක මේ හරක් මස් කන එක ඌරු මස් කන එක කුකුල් මස් කන එක මාළු බිත්තර කන එක නතර වෙන්න පින්නතුනි සියල්ලන නතර වෙන්නේ නැහැ මොකද පාරජිකා ඊට වඩා පාරියා කරගෙන තමයි මේ ආහඳුරු ඉන්නේ සිවුරේ හැබැයි නමුත් කීප දෙනෙක් හරි පින්නතුනි බුදුහාමුදුරුවෝ පනවලා තියනා නේද සතුන් මැරීම මේ ප්‍රාණඝාතය මේ පාරාජිකාව කියලා. ඒ නිසා මම සතුන් මරණයකට අනුබල දීමක් වෙනවා. මස් කණ එක, මාළු කණ එක. ඒ නිසා මම මාළු කන්නේ නැහැ කියලා බුදු පියාණන් වහන්සේට ශික්ෂාපදයක් පනවල යන්න තිබ්බන පින්නතුනි මාළු කන්න එපා කියලා. එහෙනම් බුදු පියාණන් වහන්සේ ඒ වැඩේ කරාද? ප්‍රාණඝාතය එතන ගෙනාවෙත් නැහැ. ප්‍රාණඝාතය පැත්තේ ඉඳලා මස් මාළු කණ එක, බිත්තර කණ එක බුදු පියාණන් වහන්සේ තහනම් කරේ නැහැ පින්නතුනි භික්ෂුවට. එහෙනම් දේවදත්ත ඉල්ලුවේ පළවෙනි ඉල්ලීම මේකනේ පින්නතුනි. දේවදත්ත ශාසනය කැඩුවේ බුදුහාමුදුරුවෝ ඉල්ලපු ඉල්ලීම් පහේ පළවෙනි ඉල්ලීම මොකද්ද? භික්ෂුව මස් මාංශ වැළඳීමෙන් වැළකී යුතුයි. භික්ෂුව මස් මාංශ වැළඳීමෙන් වැළකී යුතුයි කියලා ශික්ෂාපදයක් පනවන්න. එතකොට මස් මාංශ වැළඳුවොතින් එයාගේ භික්ෂුත්වය නැතු වෙනවා. එයා පරාජිකා වෙනවා. සිවුර ගලවන්න වෙනවා කියලා අන්න එහෙම ශික්ෂාපදයක් පනවන්න කියලා පින්නදුනි පළවෙනි එක ඉල්ලුවේ. ඉතින් බුදු පියාණන් වහන්සේට ඒ වෙලාවේ කියන්න තිබ්බනේ බුදු වෙනකොට තේරුන්නේ නැත්නම් ඒක යකෝයි දේවදත්තට මට වඩා තේරෙනවනේ මේක අවබෝධ වෙලා තියෙනවනේ. එහෙනම් දේවදත්ත කියන එක මම පිළි අරගෙන මම පනවන්න ඕනයි කියලා මේක පනවන්න තිබ්බනේ පින්නතුනි මේකයි. සතුන් මරණ එක පැත්තකින් දාලා භික්ෂුව මස් මාංශ පරිභෝජනයේ වළකින්න ඕන. වළඳන්න බෑ. මාළු කන්න බෑ. බිත්තර කන්න බෑ. මස් කන්න බෑ. බුදුහාමුදුරේ කරේ නැත්. මේ නෝන කියන විදිහට බුදුහාමුදුරු මේකට කැමති නැත්නම් අකමැති වුණා නම් අකමැති වෙලා මේක නවත්තන්න පුළුවන් කියලා දැනගත්තා නම් බුදුහාමුදුරු මේක නොකරයිද පින්නතුනි මහ කරුණාව නැද්ද එතන? එහෙනම් ලෝකේ ඉන්න සියලු මසුන් මැරෙන එක වැළැක්වීමේ මහ කරුණාව නැද්ද එතන? මේ ලෝකේ ඉන්නා වූ කුකුල්ලු මරලා කන එක නවත්තන්න, මේ හරක් මරලා කන එක නවත්තන්න, ඌරු මරලා කන එක නවත්තන්න, එළුව මරලා කන එක නවත්තන්න, බැටළුව මරලා කන එක නවත්තන්න, තලගොවි මරලා කන එක නවත්තන්න, මේ ඉබ්බෝ මරාගෙන කන එක නවත්තන්න මහ කරුණාව නැද්ද පින්නතුනි? ප්‍රාණඝාතය අකුසලයක් කියලා පළවෙනි ශික්ෂාපදයට පනවු බුදු පියාණන් වහන්සේ. හැබැයි ප්‍රාණඝාතය පරාජිකාවක් කරෙත් නැහැ. පාදාලියක් කරේ මනුස්ස ඝාතනයේ පමණයි පින්නතුනි. අනිත් ඒවා සාමාන්‍ය ආපත්‍ය විදියටයි තියෙන්නේ. සත්ව ඝාතනය ආපත්‍යක් විදියට බුදුහාම දේශනා කළ දෙනේ පරාජිකාවක් නෙමෙයි. මනුස්ස ඝාතනයේ සැලසුම් කළ කරා නම් අන්න ඒක පරාජිකාවක් වෙනවා. එහෙනම් මේ බුදුහාඳුරෝ ඒ නෝන කිය දාලා තිනාගේ මිනිස්සු මිනිමස් කන්නේ නෑනි මිනිස්සු කියලා. අන්න ඒකට සමාන කළා තියෙනවා. ඒතකොට මේ මාළු මරායන කනවා එහෙනම් මේ භික්ෂුව මාළු මරණ එක අනුමත කරනවද කියලා යහන්නේ මිනිස්සු මරන්නේ නෑනේ මිනිමස් කන්නේ නෑනේ කියලායි ඒ නෝන එක කියන්නේ පිණුතු. බලන්න මොනතරම් අන්ධකාරයක ඉන්න නෝන කෙනෙක්ද හිතාගෙන නැත්තේ විනුදුනි රහත් වෙලා කියලා. හිතාගෙන නැත්තේ රහත් වෙලා කියලායි මේ සත්ව ඝාතනේ නවත්තන්න යන්නේ, පිකටින් කරන්න යන්නේ, දීවර කර්මාන්තේ නවත්තන්න යන්නේ. ඒ නෝන හිතනවා ලෝකේ ඒ නෝන මාළු කෑවම නැවතුවම ඒ නෝන මාළු කන වෙනකොට මේ මුහුදේ දෙන්නා වෙන මොනවා හරි පැලෑටි කෑපුවාම එතන තියෙන්නේ මේ සත්ව ඝාතේ නවත්තු එකයි, මාළු මරණය නවත්තු එකයි, දීවර කර්මාන්තේ නවත්තු කියන එකයි මේ නෝන කියන්නේ. මේ නෝන මේ වෙලාවේ මේ බණ අහගෙන නැති සමහර විදිහට Facebook එකේ බලන්න මේ දිගට දාලා තියෙන විස්තරයක් ඉංග්‍රීසියෙන් දාලා තියෙනවා. තද්ද ගැඹුරු ඉංග්‍රීසි තියෙනවා. උන්න ඉංග්‍රීසියෙන් හිතලා ඉංග්‍රීසියෙන් වැඩ කරන සිංහල කෙනෙක්ගේ වැඩේ தත්ත්වය එයා හිතනවා එයාත් බුදු වෙලා රහත් වෙලා. ඒ වගේ අයටයි පිනුදුනේ මේ බණ කියන්න සිද්ධ වෙලා තියෙන්නේ.
හැබැයි මේ සියල්ල මේ පිළිඳ දැනගන්න මේ මොහොතේ මේ සියල්ල මොනවද? මේ පැනවිලි පමණ. මේ ශබ්දායනයන්සෙන් කියවුණා වූ වචන පමණයි පිණුද. මේ බණ ඇහෙනා වූ පිණුදන ඒ වගේ එක්කෙනෙක් දෙන්නෙකුත් 1000කට 2000කට එති පිණුද. ඒක නෙමෙයි. හැබැයි ඉස්මතු වෙලනුණ අනිත් අයත් ඒවා ඉස්මතු නුනට අනිත් අයත් පිණුදුනි මේ බණ අහන්නේ මෙන්න මේ තරම් කෙලෙස් කන්දක ඉඳගෙනයි කියන පිණුදුනි. මෙතන ධර්මතාවය ඒකයි මේ අය ගන්න ඕන. මේ කාටවත් විරුද්ධව කතා කරනවා කාගේවත් දෙයක් අනුමත කරනවා නෙමෙයි. මහසියෝපමුණා සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ මේ එකක්වත් අනුමත කරා නෙමෙයි. සිංහයා මත්සුන් මේ මත්ස්‍යඝාතන කරන එක හොඳයි කියලා කිව්වත් නෙමෙයි. හැබැයි සිංහයාට අයිතියක් තියෙනවා පිණුදුනි. ඌත් සත්වෙක් කියලා ඉපදුනා නම් ජීවත් වෙන්න ඌට කන්න අයිතියක් තියෙනවනේ. ඌ සතෙක් මරාගෙන කන්නේ නවත්තන්න කොහොමද තව කවුරු නීතියක් දාන්නේ? ඒකයි මధుරවට දැන් ඒ අයිතිය දීලා තින්නේ. මధుරවට දීලා තින්නේ හැකියාව මේ මිනිස්යාගේ ඇඟ විඳලා ලේ බොන්න දීලා තියෙන බින්දුනේ. උඩ ඉන්ජෙක්ෂන් කටුවක් දීලානේ උත්පාදනය කළා තියෙන ලෝකෙ. එහෙනම් කවුද ඒක නවත්තන්නේ ඊට පස්සේ? එහෙම උත්පාදනය නොවුනන් උට බෑනේ වැඩි කරන්න. මැස්සට වැඩි කරන්න බෑනේ. මధుරව කරාට. කූඹියට වැඩි කරන්න බෑනේ පිළි. කූඹිට පුළුවන් සමහර කූඹිට. මොකද ඒ විස කටුවක් හිත උපදිච්ච මේ නයි කූඹි කියලා කියන්නේ. ඌට පුළුවන් වැඩි කරන්න. ඌට පුළුවන් වැඩි කරන්න. හැබැයි ඌට වැඩි කළා මధుරවට අතර ලේසියෙන් බේරිලා යන්න බෑ. දුව ඇඟේ ඉඳගෙන ඒ වැඩි කරන්නේ. හැබැයි කනකොටම දැන්නකොට මෙන්න තලල දානටක් ගන්න. මధుර තලන තරම් මధుර තලන එක එච්චර ලේසි නෑ. නයි කුම්බි කැඟට ආවනම් ඒකපාරක්යි දෙවෙනි පාර කන්න කලින් ඌව තලල දාන්න පුළුවන්. මොකද Tamanට පෙනෙනව ඌ බලා ගන්න පුළුවන්. එකපාරට පැනලා දුවන්න බෑ. වෙයි මధుරවා ලේ ටික බීලා Taman ගහන්න හදනකොට ගිහිල්ලා තියෙනවා. ඒ විදිහටයි ලෝකේ සකස් වෙලා දෙන. ඒකයි හේතුඵල දාම කියන්නේ. ඒ හේතුඵල දාම දුර මధుර කර වැඩි නවත්තන්න කොහොමද? මේ හඳුරු නීති විද්‍යාව. කොහොමද තහනම් කරන්නේ? ඒක කැමැති කියලා කියන්නේ කොහොමද? අකමැති කියලා කියන්නේ. පින්නතුනි රහතුන් වහන්සේ කියන්නේ ඔය කැමැත්ත අකමැත්ත අයින් වෙච්ච උත්තරමයනේ. බුදුහාමුදුරු කියන්නේ ඔය කැමැත්ත අකමැත්ත අයින් වෙච්ච උත්තරමයනේ. මේ නෝන මේ කැමැත්තෙන් අකමැත්තෙන් මේ තමන්ගේ තණ්හා මාන දිට්ඨි වලින් මේ ලෝකේ සකස් කරන්න උත්සාහ කරනවා. බලන්න මොනතරම් ආගාදයකද ඉන්නේ කියලා. තමන් දන්නවා කියලා හිතාගෙන තමන්ගේ මහාචාර්යකමක් ඇති කොහරි ආචාර්යකමක් ඇති කොහරි ඒක දොස්තරකමක් ඇති ඒක ඉංජිනේරුකමක් ඇති ඒ ඔක්කොගෙම අවසාන වශයෙන් කොහෙටද යන්න හදන්නේ මේ පදුම නිරයට යන්න හදන්නේ බිනුදුනි. බණ අහලා පදුම නිරයට යන්න හදන්නේ බිනුදුනි. බණ නොහන පදුම නිරය යන්න වෙන්නේ නැහැ බිනුදුනි. මොකද බණ අහලා බණ කියන මේ උත්තුමෙත් එක්ක මේ ආර්ය උපවාදයට ගිහිල්ලා පදුම නිරය යන්න වෙන්නේ. බණ නොහන කෙනෙකුට ඒ වැඩි වෙන්නේ නැහැ නේද? අන්නේ මට්ටවන මෙයා වැටෙන්නේ නෙමෙයි පින්නදුනි. මේ බණ කියවෙන්නේ මේ මොහොතේ මේ ස්වාමින් වහන්සේට පැවරලා තියෙන කාර්යයක් පමණයි මේක. එහෙනම් මధుරවට පැවරලා තියෙන කාර්යයක් තමයි ඌ මේ ලේ උරා බොන. එහෙනම් මැස්සට පැවරලා තියෙන කාර්යයක් තමයි ඌ මේ ගොම ගොඩේ ඒක උරා බොන. ඌට මිනිස්සුන්ගේ උරා බොන්න විදියක් නැහැ. ඌට මිනිස්සුන්ගේ උරා බොන්න පුළුවන්නේ මිනිස්සුන්ගේ තුවාලයක් ඇදලා තුවාලයක මොනවා හරි මේ සැරෝ ටිකක් තිබුණොත් විතරයි. නැත්තම් මිනිස්සුන්ගෙන් ගැවුවට මේ මැස්සට කන්න දෙයක් නැහැ පින්නු. හැබැයි මధుරවට කන්න දෙයක් තියෙනවා. ඇඟේ වහලා නෙමෙයි ඇඟ ඇතුලෙන් ඇදලා ගන්න පුළුවන් ගමක් තියෙනවා. උට ඉන්ජෙක්ෂන් කටුවක් තියෙනවා උගිලා. ඔන්න ඔය විදිහට ලෝකෙ පිණිස සකස් වෙලා දෙන හේතුඵල ධර්ම මේ තියෙන්නේ. මේ හේතුඵල ධර්ම අවබෝධ කරගත් උත්තම බුදුහාමුදුරුවෝ හේතුඵල ධර්ම අවබෝධ කරගත් උත්තම රහතුන් වහන්සේ ඉතින් රහතුන් වහන්සේ කෙනෙකුට පින්නදුනි මේම දෙයක් පිළිබඳ මේක කැමැති දක්වද මේක තමයි එකඟද නැද්ද මේම කතාවක් නෑ පින්නදුනි. මේක මේ උත්තමයට තියෙන බිඳුනේ මේක ක්‍රියාසිතුවිල්ලක් විතරයි. කාර්ය වෙලා තියෙනවා. මේ නෝන මෙහෙම දෙයක් කියලා තියෙනවා. ඒ කියවෙච්ච පිළිබඳව මේ මොහොතේ දැන් ප්‍රකාශනයක් වෙලා තියෙනවා. මොකද ඒක සියලු ලෝකවාසීන් වෙනුවෙන් සිද්ධ වුණා වූ දෙයක්. බුදු පියාණන් වහන්සේ මහා සිව්පො සූත්‍රයේදී අර සිංහනාදය ගත්තා වගේ තමයි මෙතන. එහෙනම් මේ මාළු මරගෙන නවත්තන්න නෙමෙයි පින්නදුනි බණ කියන්නේ. මේ බුදුහාමුදුරුවෝ බණ කියන්නේ පින්නදුනි මාළු මරගෙන නවත්තන්නයි. එහෙම නැත්නම් ඌරු මරගෙන නවත්තන්නයි. කුකුළු මරගෙන නවත්තන්න නෙමෙයි. පුළුවන් වුණා නම් බුදු පියාණන් වහන්සේ මේ ජේතවනාරාමයේ ඉස්සරහා හිටපු මේ ඌරු මරුමනසයට බණ කියලා ඌරු මරගෙන නවත්තනවනේ පින්නදුනි. ගොඩක් නෙමෙයි පිටින් කරන්න උන්නේ නැහැ නේද? ගිහිල්ලා මේ ඌරු මරුමනසයට දිනපතා බණ කියන තිබ්බනේ. ඕ මරන්නේ වැරදි මරන්න එපා. උඹ මේ අපාය යනවා කියලා දිනපතා බණ කියන තිබ්බනේ පින්නදුනි. ඇයි බුදු පියාණන් වහන්සේකට ඉදිරිපත් නොවුනේ? බුදු පියාණන් දන්නවා හේතුඵල ධර්ම තුල ඒ මනුස්සයාට ඒක ඇහෙන්නේ නැහැ කියලා. වචන විතරයි කියලා ඒ මනුස්සයා. මොකද ඒ මනුස්සයා පිළිගත්තු ඒ මනුස්සයාගේ ශාස්ත්‍රඥ වහන්සේ කියලා දිනා ඌර මරපන් ඔබ. ඌර මරලා විකුණපන්. ඒක තමයි යා කරපු කාර්ය පින්නතුනි. එහෙනම්
ඔන්න ඔය ආකාරයට මේ ලෝකයේ මේ සිද්ධවන්නා වූ ක්‍රියාවලිය තුළ මේ පිනුදුම් මොනතරම් සැලකිලිමත් වෙනවද බලන්න මේ කායානුපස්සනාවට බැසගෙන මේ වේදනානුපස්සනාව කරා චිත්තානුපස්සනාව කරා ධම්මානුපස්සනාව කරා මේ සතර සතිපට්ඨානයේ වැඩෙන ආකාරයට තමන්ගේ ජීවිතේ ගුණගත කරගන්න අන්න ඒකටයි පිනුදුම් කියන්නේ මේ සෝතාපට්ටි මාර්ගය කියලා. වෙනදේ මේ බණ ඇහෙන්න මේ බණ නැවත නැවත මෙනෙහි වෙන්න ඕන කියන්නේ ඒකයි බිනුදුනි. ඒකයි මේ යෝනිසෝමනසිකාරය වටිනාකම නැවත නැවතත් එන්නේ බිනුදුනි. මෙන්න මේ ආකාරයට බිනුදුනි හොඳින් තේරුම් ගන්න මොකද්ද මේ බණවල කියවෙන්නේ. බණවල කියවෙන්නේ බිනුදුනි මේ ලෝකේ තිබෙනා වූ తত্ত্বය නැවත නැවත විස්තර කිරිල්ලක් කෙරෙන්නේ බිනුදුනි. බණ වලින් කරන්නේ ලෝකයේ තිබෙනා වූ తত্ত্বය නැවත නැවත විස්තර කිරිල්ලක් ඒකත් පින්නදුනි ඒ මොහොතේම හටගෙන ඒ මොහොතේම නිරෝධ වන මේ සංස්කරණය කර ඒකත් මේ ලෝකයේ තුල නතර වෙලා පැවතිලා තියෙන වචන සෙට් එකක් නෙමෙයි. එහෙම වාක්‍ය සෙට් එකක් නෙමෙයි පින්නදුනි. ඒක පරිච්ඡේදයක් නෙමෙයි. ඒක රචනාවක් නෙමෙයි. පොතක් නෙමෙයි. බණ කියන්නේ මේ මොහොතේ මේ අකුරෙන් අකුර හැදි හැදි තමයි මේ ප්‍රකට වී යන්නේ පින්නදුනි. මේ කියවන එකක් හැදෙනකොට මේ රූපාකාරයේ එන ආකාරය මේ කාය සංස්කාරය මේ ස්වාමීන් වහන්සේ දකිනවා. ඒ දකින කාය සංස්කාරය වචී සංස්කාරයට පරිවර්තන වෙනකන් ඒක වචනයක් බව දන්නවා. වචනයක් තමයි හැදෙන්නේ කියලා දන්නවා. හැබැයි වචනේ මොකද්ද කියලා දන්නේ නැහැ පින්නතුනි. හැදිලා එළියට යනකොට දන්නවා ඔන්න වචනේ දැන් මෙන්න මේ ඇයට ඇහෙන කොටයි වචනේ මේ ස්වාමීන් වහන්සේටත් ඇහෙන්නේ. ඒකයි පින්නතුනි මේ ලෝකේ ස්වභාවය. එහෙනම් මේ අය කාට හරි බැන්නයි කියලා කිව්වත් මෙහෙම නැත්තම් ප්‍රශංසා කරයි කිව්වත් පින්නතුනි ඒ වචනය තමන්ගෙන් එළියට යනකොටයි තමන් ඒක තමන්ටත් දැන් හැබැයි ඊට කලින් මේ කාය සංස්කාරය හැදෙන වෙලාවේදී තමන් දැනගන්නවා මෙන්න මේ වගේ එකක් තමයි හැදෙන්න යන්නේ කියලා පින්නතුනි. අන්න එතෙන්දි නතර කරගන්න එකටයි මේ අපි බොරු කියන එක නතර කරගන්නවා කියන්නේ. ඉන්නේ එතනයි පරුස වචන නතරන්නේ එතනයි මේ කේලම නතරන්නේ එතනයි හිස් වචනේ නතරන්නේ. නතර කරන්න පින්නතුනි අපි මේ ක්‍රමානුකූලව මොකද්ද කරන්නේ මේවා කියවෙන්නේ මෙන්න මේවා පමණයි කියලා අවබෝධ කරගන්නකොට තමයි පින්නතුනි අපෙන් පැහැදිලිවම මේ කතාව නතර වුණොතින් මේ හතර නතර වෙන බව තේරුම් ගන්න. අන්න ඒකයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. අන්නේ ඉන්ද්‍රිය සංවරය කරගන්නයි මේ සතියක් හැදෙන්න ඕනේ. මේ සතිය හැදුනට පස්සේ ඉන්ද්‍රිය සංවර වෙන්න නම් සති සම්පජන්‍ය හදා ගැනීමටයි යෝනිසෝ මනසිකාරයක් ඕන. යෝනිසෝ මනසිකාරය සඳහා පින්නතුනි මෙන්න මේ ශ්‍රද්ධාවක් අවශ්‍යයි. ශ්‍රද්ධාවක් අවශ්‍යයි. අන්නේ ශ්‍රද්ධාව හදාගෙන තමයි පින්නතුනි ඉස්සරහට යන්න ඕන. ශ්‍රද්ධාවක් හැදෙන්නම් පින්නතුනි ඒකට අවශ්‍යයි මේ සද්ධර්මය. සද්ධර්මය නම් බණ කියන්නේ පින්නතුනි මේ බුදු පියාණන් වහන්සේ දේශනා වචන කියන එක නෙමෙයි පින්නතුනි බණ කියන්නේ. බුදු පියාණන් වහන්සේත් වචන විදිහට පාවිච්චි කරේ ඒ වෙලාවේ ඒ ඉන්දියාවේ ඒ දඹදිව ප්‍රදේශයේ තිබුණා වූ මේ භාෂාව තමයි පින්නතුනි. වෙන එකකින් කොහොමද බුදුහාමුදුරුවෝ කතා කරා නම් මේ හිටපු කාටවත්ම තේරෙන්නේ නැහැ පින්නතුනි. තේරුනේ ඒ වෙලාවේ ඒ සිද්ධාර්ථ කුමාරයා මේ තමන් ගිහි ගෙදරදී ඉගෙනගත්තු භාෂාව. එහෙනම් ඒ වෙලාවේ ඒ වටේ හිටියා වූ අනිත් අයට මේක තේරෙන්න විදියක් නෑ. මොකද අනිත් අය වෙනත් භාෂාවල් දන්නා වෙන්න පුළුවන්. නිසා මේ ඌරුමරු මිනිස්සයා ජේතවනාරාම ඉස්සරහා ඒ මිනිස්සයා මේ භාෂාව නොදන්නව වෙන්න පුළුවන් නේද? ඉන්දියාවේ අද එහෙම තියනවද නෝන්තර? ඉන්දියාවේ භාෂාවල් කොච්චරක් තියෙනවද? දිල්ලි වලට යනකොට මිනිස්සු විශාල භාෂාවල් ගන්නක් තියෙනවා. ඉන්දියාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට භාෂාව වෙනස්. දෙමළ භාෂාව තියෙන්නේ ඔය දකුණ විතරයි ඉන්දියාවේ. හැබැයි ඊ අතරේ මේ මිනිස්සු කතා බහ කරලා යම් ආකාරයෙන් දැන හිටියට ඊ අය සම්පූර්ණ වෙනස් කෙනෙක්ද? ඒගොල්ලන් සංස්කෘතිය වෙනස්, ඒගොල්ලන් කැම්බීම වෙනස්, ඇඳුම් පැළඳුම් වෙනස්. බලන්න ඉන්දියාවේ මේ එකතරම ඉන්නා වූ නායකයෝ කිවිදෙනවත එක එක නායකයෝ එක එක විදිහ ඇඳුම් ඇඳගෙන ඉන්නේ. අන්න ඒ විදිහට තමයි පින්නතුනි මේ ඉන්දියාව කියන මා විශාල රටක්. අද වෙනකොට මේ කෝටි 120ක් උහද ඉන්නවා. 1200ක් මිලියන. ඉතින් මොනතරම් ಜಾති ගානක් ඉන්නවද? මොනතරම් ආගම් ගානක් තියෙනවද? මොනතරම් සංස්කෘති ගානක් තියෙනවද? මේ මොනතරම් භාෂාවල් ගානක් තියෙනවද? ඉතින් මේ හැමෝටම මේ කියන බණ ඇහෙන්නේ නැහැ. මේ බණ ඇහෙනකොට අපි නෝදුනි මේ Tamanටත් මේවට දාගත්තා වූ මේ වටිනාකම හරහායි බණ ඇහෙන්නේ මේ අර ඊයේ නෝන්ට ඇහුණා වගේ. ඉතින් අන්නේ විදිහට මේ අය විවිධාකාරයේ අරමුණු මේ ආකාරයට ගන්නකොට විනෝදුනි බලන්න මේ බණ කියන්නේ මේ මොහොතේදී මේ ස්වාමීන් වහන්සේට ප්‍රකට වෙන මේ වචන ටික.
අනේ නම් ඒ වචන ටික මේ ස්වාමීන් වහන්සේ දැනගෙන ඉන්නොත් ඊට යහට මේ ගැන හොයන්න දෙයක් නැහැ. මේක හරි වැරදියක් බැලලා නැහැ. මේ අයගේ කුසල අකුසල හරහා එන්නේ. හැබැයි මේ පිණුතුන් වෙනුවෙන් අද දිනේ සඳහා පැනවිලා තිබෙනා පැනවිලත් මේ මොහොතේ නිමා වෙලා තියෙන බවටයි මේ මොහොතේ ප්‍රකට වෙමුති. මෙන්න පැයකට නොඅඩු කාලයක් තිස්සේ මේ පිණුතුන් වෙනුවෙන් මේ ප්‍රකට වුණා වූ මේ වචන සියල්ල නැත්නම් මේ අදි වචන නැත්නම් පැනවිලි සියල්ල නැත්නම් වචී සංස්කාර සංස්කරණය වන ආකාරය දැන් වන විට නිමා කළ යුතු බවටයි මේ මොහොතේ ප්‍රකට වුණා වූ මනසිකාරය. ඒකයි මේ මොහොතේ යෝනිසෝ මනසිකාරය. ඒ බව දැනගත්තනම් අන්න මේ මොහොතේ යෝනිසෝ මනසිකාරය ඔන්න පින්නදුනි මේ මොහොතයි යෝනිසෝ මනසිකාරයයි සංස්කරණයයි කියලා ඊයේ කියුණා වූ ධර්ම දේශනාව තව දුරටත් විස්තර කරනවා. මෙයාට ඊයේ ධර්ම දේශනාව මෙයා ශ්‍රවණය කළ බලන්න ශ්‍රවණය කළ නැත්නම් අන්නේ ධර්ම දේශනාව තවත් පැහැදිලිව විස්තර වුණා පින්නදුනි. මෙන්න මේ ආකාරයට මේ සියලු පින්නතුන්ගේ කුසල හරහා තමයි මේක සුද්ධ වෙන්නේ කියලා තේරුම් ගන්න. ඒ නිසා මේව සම්බන්ධයෙන් අනවශ්‍ය ආකාරයේ මේ නිර්වචන දෙන්න යන්න එපා. මෙයාට තියෙන බණ අහලා නිර්වචනය කළා මේ ආරා මේ ලෝකේ නිදාස් කරගෙන ලෝකයා නිදාස් කරගෙන සත්ව ඝාතනය නවත්තගෙන මේ සත්ව පාලනය නතර කරගෙන මේ ලෝකයේ ආණ්ඩුවට විරුද්ධව පිකටින් කරගෙන මේ පිනුදුනි සංසාරයෙන් ඉතරෙන වෙරදරන්න. එතකොට ආණ්ඩුව ඕන දේවල් කරගනේවි. ඒව තමයි පාලනය කරන්න බෑ. සිද්ධාර්ථ කුමාරයා බුදුනායි කියලා ඊට පස්සේ කියලා සුද්ධෝදන රජුරන්ට උපදෙස් දෙන්න ගියේ නෑ. ඔහොම නෙමෙයි රජතුමනි මේ මිනිස්සු මාර්ගයේ වැරදි. ඉස්සක සාදානයක වැරදි, කසපාරවල් ගානක වැරදි, ඕවා කරන්න එපා කියලා තාත්තට උපදෙස් දෙන්න ගියේ නෑ පින්නතුනි බුදුහාමුදුරු. තාත්තට බුදුහාමුදුරු සිද්ධාර්ථ කුමාරයා මොකද කරේ? බුදුහාමුදුරු මොකද කරේ? තාත්තා පැත්තකින් තියලා එයත් තවත් උපාසකෙකු විදිහට සලකලා අන්න බණ කිව්වා. බණ කිව්වට පස්සේ සුද්ධෝදන රජුරොත් මේ රජකම් පැත්තකට ගිහිල්ලා මෙන්න රහත් වුණා පින්නු. අන්න රහත් වෙන්න බණ කිව්වා මිසක් රජකම හරියට කරන්න බණ කිව්වේ නෑ පින්නතුනි තාන්තරන්. නැත්තම් මහාන වෙච්ච දවසේ මුලින්ම බුදු වෙච්ච දවසේ ඇවිල්ලා තාත්තට බණ කියන්න තිබ්බා. තාත්තේ ඕනේ මේ රජකම කරන්නේ මෙන්න මේමයි රජකරම කියලා. ඒව කරන්නේ කි නෑ පින්නු මොකද රජකම වෙනස් කරන්න බෑ බුදු උණයි කියලා. රජකම නම් රජකමන කරන්න වෙනවා. රජුරවන්ට සිද්ධ වෙනවා තීරණය කරන්න මේ රටේ වැරදි කරන අය මරලා දාන්න. ඒක නවත්තන්න බෑ රජුරවන්ට. වැරදි කරන අය මරන්න වෙනවා. ඒ අය හිසකසා දාන්න වෙනවා. රටින් පිටුවහල් කරන්න වෙනවා. කසපාරවල් ගහන්න වෙනවා. විවිධාකාර උදේවල් කරන්න වෙනවා. ඒකට උපදෙස් දෙන්න ගියේ නෑ. ඒ වෙනුවට කරේ මොකද්ද? බණ කිව්ව එයාටත් අනිත් යාට කිව්ව බණේමයි කියෝනේ. ඒ බණේ ආරා ඒ මේ සිද්ධ රජුරොත් සතර අතිපට්ඨාන බැසගෙන සංසාරයෙන් ඈතර වුණා. රහත් වුණා පිණිස. එනිනම් ඒ බණේ අද අවසන් වෙලා තිනවා පැයකට අධික කාලයක්. ඒ අර මේ පිණිස තමන්ගේ ප්‍රඥාව වර්ධනය කරගෙන තිනවා. ඒ ප්‍රඥාව වර්ධනය කරනවා ලෝකයට බණක් කියවලා තිනවා. ඒ අර ධර්ම දානයක් දීලා තිනවා. මේ සියල්ලේ බලයෙන් මේ අවස්ථාවේදී මේ ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරන්නා වූ මේ අග්ගුණ ආරණ සේනාසනයේ මේක එළියට ගියාට මේ ස්ථානයේ බණහපු කවුරුවත් නැහැ. මේ මధుර ටික වමනයි ස්වාමීන් වහන්සේ ආරක්ෂාවටත් තනියටත් සිටියේ. ඒ සියලු මధుරයන් සමග මේ පින්නතුන් බණ ඇහුණා. ඒ බණ ඇහුණා YouTube ජාලය හරහා, Hangout ජාලය හරහා සහ Facebook කරා. ඒ සියලු දෙනා මේ අවස්ථාවේ සජීව ඒකරාශි වෙමින් අනාගතයේ තව පිළ ඒකරාශි වෙමින් මේ තමන්ගේ ප්‍රඥාව වර්ධනය කර ගැනීමට උදව් වුණා. ඒ හරහා මේ පින්නතුන් මේ කාර්ය කරන්න උදව් වුණා. තවත් විශාල පිරිසක් ඉන්නවා. දිබ්බසව දෙවරුන් තතුල ලක්ෂ ගණනක් මේ ලෝකවාසී සියලු පින්නතුන් මේ සඳහා උදව් උපකාර කරන්නා වූ සියලු දෙනාගේ ප්‍රඥාවම නැවත නැවතත් වර්ධනය වේවා කියලා අපි සාදුකාරයක් පවත්වමු. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. මම දැන් මෙතන සියලු දෙනාටම තෙරුවන් සරණයි.